හොඳයි පුතේ. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ 13 වසරේ නිපුණතාංක 4 ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රීයකරණය කියන පාඩමේ 6 වෙනි පාඩමට දූල පුතාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ 4.3 අනුමාත්‍රිකාව විද්‍යුත් බලය හා විද්‍යුත් ශක්තිය ආශ්‍රිත ගණනය කිරීම. හොඳයි. එතකොට අද පාඩමේදී අපි කතා කරනවා සරල පරිපථ සඳහා V = IR සමීකරණය භාවිත කරන්නේ කොහොමද? ඒ වගේම විද්‍යුත් ක්ෂමතාව හා ශක්තිය ආශ්‍රිත ගණනය කිරීම සිදු කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරනවා. අද පාඩම අවසානයේදී ඔය කට්ටියට සරල පරිපථ සඳහා V = IR සමීකරණය භාවිත කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ශක්තිය හා ක්ෂමතාව පිළිබඳ ගණනය කිරීම සිදු කිරීමේ හැකියාව ලබා ගන්නවා. ඒ වගේම නිකන් අංක ගණිතමය ගණනය කිරීම ටිකක් සිදු කිරීම හැර ඊට වඩා වැඩි පියවරක් ඉස්සරහට හිතන්නට ඔය කට්ටිය අද පාඩමෙන් පස්සේ ඉගෙන ගනිමු. ඒකට හේතුව තමයි අපි හැම වෙලේම කතා කරා අපේ විෂය පද්ධතිය තුළ අපි කතා කරන ප්‍රායෝගික යෙදීම්. එහෙනම් මේ V = IR හරි මේ භාවිත කරන සමීකරණ මොකටද එදිනදා ජීවිතේ භාවිතා වෙන්නේ කියන එක පිළිබඳ මන අවබෝධයක් ඔයගොල්ලන්ට මේ පාඩමෙන් පස්සේ ලැබේ. හොඳයි. එහෙනම් අපි යමු අද පාඩමට. මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ ඕම් නියමය. ඕම් නියමය කියන්නේ පුතේ විද්‍යුත් සන්නායකයක් කරා ගලා යන ධාරාව ඒ සන්නායකයේ දෙකලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතිකයි කියලා මෙන්න මේ රූපයේ ඉන්න ජෝර්ජ් ඕම් කියන විද්‍යාඥයා හොයාගත්තා. එතකොට එතුමාගේ හොයා ගැනීමට අනුව I සමානුපාතිකයි V කියන ප්‍රතිඵලය අපිට ලැබෙනවා. ඊට පස්සේ මේ සමානුපාතික ලකුණු අපිට නැති කරන්න පුළුවන්. ඒ වෙනුවට සමාන ලකුණක් යොදන්න පුළුවන් නියතයක් යොදලා. ඒ නියතය මොකක්ද කියලා විද්‍යාඥයෝ හොයාගත්තා. ඒක තමයි 1/R. ඒතර R කියන්නේ ඒ සන්නායකයේ ප්‍රතිරෝධය. ඒතර මෙන්න මේ සම්බන්ධතාවයෙන් තමයි අපි අද බහුලව භාවිතා කරන හරස් ගුණිතය යොදපුවාම අපිට V = IR කියන සම්බන්ධතාවය ලැබෙනවා. එතන මෙන්න මේ සමීකරණය අද බහුලව අපි භාවිතා කරන සමීකරණයක්. හොඳයි. අපි විද්‍යුත් සන්නායක හා විභවාන්තරය කියලා වචන දෙකක් කතා කරා. ඒතර මොනවද මේ විද්‍යුත් සන්නායක කියන්නේ? මොකක්ද මේ විභවාන්තරය කියන්නේ? ඒතර ඒ සම්බන්ධ දැනුමක් අපිට තියෙන්න ඕන. විද්‍යුත් ආරෝපණ වලට ගමන් කරන්න පුළුවන් ද්‍රව්‍ය අපි හඳුන්වනවා විද්‍යුත් සන්නායක කියලා. එතකොට ගොඩක් ලෝහ විද්‍යුත් සන්නායක. ඒ වගේම විද්‍යුත් ආරෝපණ වලට ගමන් කරන්න බැරි ද්‍රව්‍ය සෙරමික් වගේ අපි කියනවා විද්‍යුත් කුසන්නායක කියලා. ඒව හරහා විද්‍යුතයට ගමන් කරන්න බෑ. එතකොට මේ වගේ විද්‍යුතේ ගමන් කරන්න පුළුවන් සන්නායකයක දෙකලවර ඇතිවන ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් අපි හඳුන්වනවා විභවාන්තරයක් කියලා. ඒතර යම්කිසි විභවාන්තරයක් හැමේ ඒ සන්නායකය හරහා ධාරාවක් ගලාගෙන යනවා. ඒතර ඕක තමයි මූලික පැහැදිලි කිරීම. හොඳයි. ඒතර මේ වගේ ධාරාවක් ගලා යන සන්නායකයක දෙකලවර ඇති විභවාන්තරය අපි කිව්වොත් V කියලා. ඒ වගේ මේ හරහා ගලන ධාරාව අපි ගත්තොත් I කියලා. ඒ සන්නායක ප්‍රතිරෝධකය R නම් අපි ඉස්සලා කතා කරපු සම්බන්ධතාවය අපි ලබා ගන්නවා V = IR කියලා. එතකොට මේක ඊටාම වැදගත් සම්බන්ධතාවයක්. හොඳයි. අපි බලමු මේ V = IR යොදා ගන්න සිද්ධ වෙන අවස්ථාව. උදාහරණයක් විදිහට බලන්න මේ දීලා තියෙන ගැටලුව වෝල්ට් 220ක විභවාන්තරයක් යටතේ මේ තියෙන්නේ වෝල්ට් 220ක විභවාන්තරයක් යටතේ ක්‍රියාත්මක වන රයිස් කුකරයක්. ඒත් මේ රයිස් කුකරයට වෝල්ට් 220ක් තමයි ලැබෙන්නේ. ඒකේ ඇලුමිනියම් තාපෝත්පාදන තැටිය හරහා ගලා යන ධාරාව මැනගත්ත යම් කිසි කෙනෙක් ඇම්පියර් 4.5යි කියලා. එහෙනම් තැටියේ විද්‍යුත් ප්‍රතිරෝධය සොයන්න කියනවා. හොඳයි පුතේ අපි දැන් මේ පාඩම් කතා කරන්නේ විභාගීය ලක කරලා. එතකොට බලන්න. එතකොට මේ සාමාන්‍ය ප්‍රායෝගික ලෝකයේ ඇත්ත දත්ත ටිකක් තියෙන්නේ. එතකොට මේ වගේ දත්ත ආවම එතකොට සුළු කරන්න කම්මැලිකමට සුළු නොකර ඉන්න හින්දා තමයි ගොඩක් ළමයින්ට
මේ ගැටලුව අමාරුයි කියන්නේ ලකුණු නැතුව යන්නේ. ඒකට ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් අමාරුවෙන් සුළු කරන්න වෙනවා. ඒකට සමහර විට මේ අවුරුද්දේ අපිට ගණක යන්ත්‍ර භාවිත කරන්න ඉඩ ලැබෙන්නත් පුළුවන්. ඒ ගැන හරියටම කියන්න දන්නේ නැහැ. අපි බාමු මේ සමීකරණය විසඳන්න. v සමාන a r අපි දන්නවා. ඒකට අපෙන් අහන්නේ ප්‍රතිරෝධය. එහෙනම් r සමානයි උත්තර කරපුවාම v බෙදීම i. එතකොට v අපි දන්නවා 220යි i 4.5 ඇම්පියර්. එතකොට අපි දශම ස්ථාන නැති කරගමු. 2200 බෙදීම 45. 5 වරක් 9යි. 5 වරක් 4 20යි දෙකක් ඉතුරුයි. 5 වරක් 4 20යි බිඳුවයි. එතකොට 9 වරක් 1යි. 9 වරක් 4 36යි. 8ක් ඉතුරුයි. 80ට 9 වරක් 8 72යි. 7ක් ඉතුරු 80ට 9 වරක් 8යි. ඔව් 48.8යි. එතකොට අපේ තාපෝත්පාදන තැටියේ ඇලුමිනියම් තාපෝත්පාදන තැටියේ ප්‍රතිරෝධය අපිට එනවා ඕම් 48.8යි. ඒතර මෙන්න මේ ආකාරයට අපිට නිදහසේ බොහොම හිමින් කලබල වෙන්නේ නැතුව ගණනය කිරීම සිදු කරන්න වෙනවා. හොඳයි. අපි යමු ඉස්සරහට. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා විද්‍යුත් ක්ෂමතාව කියන්නේ මොකක්ද කියලා. පුතේ යම් විදුලි උපකරණයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරනකොට යම් කාර්යයක් සිදු කරනවා. එතකොට V විභවාන්තරයක් යටතේ I ධාරාවක් ගමන් කරනවා නම් තත්පර එකකදී සිදු කරන කාර්යය VI කියන සම්බන්ධතාවයෙන් අපිට ලැබෙනවා. ඒතර අපි ක්ෂමතාවය P කියලා ගත්තොත් තත්පර එකකදී කරන කාර්ය ප්‍රමාණය P සමානයි VI. ඒතර මෙන්න මේ අගයට අපි කියනවා ක්ෂමතාවය එහෙම නැත්නම් ජවය කියලා. එතකොට අපිට අපි මෙන්න මේ ක්ෂමතාවය කියන අගය එහෙම නැත්නම් පාරාමිතිය අපි මයින්නේ වොට් වලින්. එතකොට වොට් කියපු ගමන් ඔය කටියට මතක් වෙනවා අර ක්ෂමතාවය කියන වචනේ කිව්වට වඩා. ඒතර ඔයාලා දන්නවා කඩේකට ගිහලා බල්බයක් ගන්නකොට අපි ගන්නෙ වොට් 40 බල්බ්, වොට් 80 බල්බ්. ඒ වගේම අපි හීටරයක් ගන්නකොට වොට් 1000 හීටර්ස් නේ. ඔය විදිහට වොට් අගය සඳහන් වෙලා තියෙන උපකරණ අපි ඕන තරම් ගන්නවා. එතකොට වොට් කියන එක හොඳට මතක තියාගන්න දැන්. වොට් කියන්නේ තප්පරයකට කරන කාර්ය ප්‍රමාණය. තප්පරයකට කරන කාර්ය ප්‍රමාණය. හොඳයි. එතකොට විද්‍යුත් උපකරණ වල උත්සර්ජනය වන ක්ෂමතාව මෙන්න මේ කියපු ක්ෂමතාව මෙන්න මේ සමීකරණ වලින් ගණනය කරගන්න පුළුවන්. එකක් තමයි P සමානයි VI. අපි ඒක කතා කරා. ඊළඟට P සමානයි I වර්ගය R කියන සමීකරණෙනුත් අපිට ක්ෂමතාව ගණනය කරන්න පුළුවන්. ඒ වගේම P සමානයි V වර්ගයේ බෙදීම R කියන සමීකරණයොත් මේ ක්ෂමතාව ගණනය කරගන්න පුළුවන්. හොඳයි. අපි දැන් යනවා ඊළඟ උදාහරණයට. මම මුලින්ම කිව්වා මේ කොටස තියෙන අපේ ගණනය කිරීම සම්බන්ධයෙන්. ඒ හින්දා අපිට ගණනය කිරීම රාශියකට මේ පාඩම ඇතුළේදී යන්න වෙනවා. බලන්න ගැටලුව නිවසේදී භාවිතා කරන විදුලි කේතලයක පොට්ටගේ 1000යි. එතකොට අපි මොකක්ද ඔලුවට ගන්න ඕන? P සමානයි 1000යි. ඒ වෝල්ට් 230 යටතේ ක්‍රියාත්මක වන විට ඒ හරහා ගලන ධාරාව සොයන්න. එතකොට සම්පූර්ණ ප්‍රායෝගික ගැටලුව. බොහෝ හීටර වෝල්ට් 1000 තමයි. එතකොට ගෘහස්ත විදුලියේ වෝල්ට් 230 තමයි. එතකොට අපිට මුලින්ම තියෙන්නේ ගෘහස්ත විදුලියට සම්බන්ධ කරන අපි කඩෙන් මිලදීගෙන ආපු විදුලි කේතලයේ හරහා ගලන ධාරාව හොයන්න. ධාරාව හොයාගත්තට පස්සේ අපිට කියනවා හීටරේ ප්‍රතිරෝධයත් හොයන්න කියලා. හොඳයි. අපි මේක ගණනය කිරීමකට යමු. හොඳයි. අපි දැන් දන්නවා P සමානයි VI කියන සමීකරණය. එතකොට අපි ගෙනාවු හීටරේ අපිට හොයන්න තියෙන්නේ ගලා යන ධාරාව. අපි I උක්ත කරගමු. I සමානයි P බෙදීම V. එතකොට P අපි දන්නවා 1000 වොට් කේතලයක් අපි ගෙනාවේ V 230යි. එතකොට අපිට මේක සුළු කරන්න පුළුවන් බිඳුවට බිඳුව කැපෙනවා.
100 බෙදීම 23යි. එතකොට 23 වරක් 1යි 23 වරක් 4යි. එතකොට 46යි 46යි 92යි 8ක් ඉතුරුයි. එතකොට 80ට 23 ඒවා 3යි. එතකොට අපේ උපකරණය හරහා ගලා යන ධාරාව ඇම්පියර් 4.3යි. එතකොට මේ ආකාරයට පුළුවන් පුතේ අපිට P = VI සමීකරණය භාවිතා කරලා අපේ විදුලි කේතලය හරහා ගලා යන ධාරාව ගණනය කරගන්න. එතකොට මේ වගේ ධාරාවක් ගණනය කරගන්න එකේ වැදගත්කම තමයි අපි දන්නවා ඇම්පියර් 4.3ක් කියන්නේ ලොකු අගයක්. එතකොට බොහෝ වෙලාවට ගෙවල් වලට දාන ෆියුස් අපි කියන්නේ MCBs කියලා. එතකොට ෆියුස් සාමාන්‍යයෙන් අපි දානවා ඉතින් පරණ කට්ටිය කියනවාට බේකර්ස් කියලා. එතකොට ෆියුස් වලට අපි දාන්නේ සාමාන්‍ය MCB වලට දාන්නේ 5 ඇම්පියර් වගේ MCB දාන වෙලාවල් තියෙනවා. එතකොට ඒ වගේ 5 ඇම්පියර් MCB එකකින් අපේ ගෘහ විදුලිය වයරින් කරලා තියෙනවා නම් එතකොට මේ ඉලෙක්ට්‍රික් කෙටල් එක භාවිතා කරන අතරතුරේ ඊට සම්බන්ධ තවත් කෙවෙනියකින් රයිස් කුකර් එකක් වගේ උපකරණයක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒකට හේතුව තමයි අපි කියනවා ෆියුස් යනවා කියලා. එතකොට MCB එක ඕෆ් වෙනවා. ඒ හින්දා මේක විශාල විද්‍යුත් ධාරාවක් සාමාන්‍ය උපකරණත් එක්ක සලකලා බලද්දී ඒ හින්දා මේ වගේ උපකරණ ගොඩක් එක්ක අපි කුස්සිය භාවිතා කරනවා නම් අපි ඇම්පියර් 15න් වයරින් කරන්න කියන්නේ ඒකයි. හොඳයි. ඒතර ඒ වගේ කරුණු අපි මේ හරහා තහවුරු කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟ කොටස විදිහට අපෙන් අහුවේ අපේ විදුලි කේතලයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කීයද කියලා. එතකොට අපිට V දැන් දන්නවා 230යි. I දැන් දන්නවා 4.3යි. R අපි දන්නේ නැහැ. එතකොට V = IR දාන්න පුළුවන්. එතකොට 230 බෙදීම උක්ත කරපුවම I අපිනවා 4.3. අපි දශම ස්ථාන නැති කරගමු. 2300 බෙදීම 43යි. බලන්න අපි දීර්ඝ බෙදීමකට යමු. 43 ඒවා 230ට අපි හිතමු 5ක් ගමු අපි 5 වරක් 3 15න් 5 එකක් ඉතුරුයි 5 4 21යි 21යි 215යි ඉතුරුයි 15ක් 150ට ඔව් 4ක් නැහැ 3යි 3 වරක් 3 9යි 3 වරක් 4 12 129යි ඉතුරුයි 150 129ක් 21ක් 10න් 9ක් 1යි 4න් 2ක් 2යි. එතකොට 21ට නැහැ දශම ස්ථාන 210ට 4යි. ආසන්න වශයෙන්. හරි. එතකොට අපි ආසන්න වශයෙන් 53.4ක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් අපේ විදුලි කේතලයේ තියෙනවා. එතකොට බලන්න එදිනදා ජීවිතේ භාවිත කරන උපකරණ වලට තියෙන්නේ ඊටාම අඩු ප්‍රතිරෝධයක්. තාපන උපකරණ වලදී. හොඳයි. එහෙනම් අපි ආයෙත් ඉස්සරහට යමු. හොඳයි. මේ විදිහට විදුලි උපකරණ වලින් වැඩ ගන්නකොට මේ විද්‍යුත් උපකරණ වලින් ශක්තියක් නිෂ්පාදනය වෙනවා. නැත්නම් ශක්තියක් වැය වෙනවා. තප්පරයකට වැය වෙන ශක්තිය තමයි අපි කිව්වේ ක්ෂමතාවය කියලා. P = VI කියලා අපි කතා කරේ තප්පරයකට වැය වෙන ශක්තිය. එතකොට මෙම උපකරණයක් යම්කිසි තප්පර ගානක් ක්‍රියාත්මක කරලා තිබ්බහම වැය වෙන මුළු ශක්තිය අපිට ගණනය කරගන්න පුළුවන්. අපි මේ වැය වෙන ශක්තියට කියනවා E කියලා. එතකොට ගත වන කාලය T ක්ෂමතා උත්සර්ජනය P නම් අමතක කරන්න බෑ ක්ෂමතා උත්සර්ජනය කියන්නේ තප්පරයකට වැය වෙන ශක්තිය. එහෙනම් උපකරණ වලින් වැය වෙන ශක්තිය අපිට ගොඩනගා ගන්න පුළුවන්, ගණනය කරගන්න පුළුවන් E = PT කියන මෙන්න මේ සමීකරණය. හැබැයි අපි දන්නවා P කියන්නේ VI කියලා. එහෙනම් P වෙනුවට VI දැම්මොත් E = VIT කියලා සමීකරණයකුත් අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා P = I වර්ගය R කියලා. එහෙනම් අපිට E = I වර්ගය RT කියලා සමීකරණයකුත් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා P = V වර්ගය බෙදීම R කියලා. එහෙනම් අපි E =
v වර්ගය බෙදීම r වරක් t. v වර්ගය බෙදීම r වරක් t තමයි මේ දීලා තියෙන්නේ. v වර්ගය t බෙදීම r කියලා. එතකොට මෙන්න මේ සමීකරණ හතරම භාවිතා කරලා අපිට පුළුවන් වැය වෙන විද්‍යුත් ශක්තිය ගණනය කරගන්න. එතකොට අපිට මේ වෙලාවේදී වැය වෙන විද්‍යුත් ශක්තිය එන එකකේ තමයි ජූල්. වැය වෙන ශක්තියම ඉන්නේ ජූල් වලින්. හොඳයි. අපි තවත් උදාහරණයක් කතා කරලා බලමු එහෙනම්. බලන්න. වොට් 1000ක විදුලි කේතලයක් තියෙනවා. මේක භාවිතා කරලා ජලයේ ලීටර 1ක් නටවන්න ගතවන කාලය ගණනය කරන්න ඕනේ. අපිට තවත් අවශ්‍ය දත්ත ටිකක් දීලා තියෙනවා. අපි ඒ දත්ත පාවිච්චි කරලා කොහොමද බලමු ජලයේ ලීටර 1ක් නටවන්න ගතවන කාලය ගණනය කරන්නේ. හොඳයි පුතේ. මේ ගාන හදන්න නම් අපි තවත් ස්ථානවල ඉගෙනගත්ත සමහර තියරි කොටස් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට SFT වලටත් අපි ඉගෙන ගන්නවා Q = mc delta theta. ඒ කියන්නේ යම් කිසි ජල ප්‍රමාණයක් එහෙම නැත්නම් ඕනෑම ද්‍රව්‍යයක් යම් කිසි උෂ්ණත්වයකට රත් කරනකොට වැය වෙන ශක්ති ප්‍රමාණය mc delta theta. ස්කන්ධය වැඩි කිරීම, විශිෂ්ට තාපධාරිතාවය වැඩි කිරීම, උෂ්ණත්ව වෙනස කියන සමීකරණය ලබා ගන්න පුළුවන්. ඒතර ඒක තමයි වැය වෙන ශක්ති ප්‍රමාණය. එහෙනම් මෙතනදිත් ජලය ලීටර් 1ක් නටවන්න අවශ්‍ය ශක්ති ප්‍රමාණය mc delta theta theta කියලා ලියන්න කියන සමීකරණයෙන් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රමාණය සමාන ඒ වැය වෙන ශක්ති ප්‍රමාණය සමාන වෙනවා. අපි දන්නවා E = PT. PT T කියන්නේ ගතවන කාලය. දැන් එතකොට අපි m දන්නවා. ජලයේ ලීටරයක් ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1යි. C විශිෂ්ට තාපධාරිතාව 4200යි. ඩෙල්ටා θ අපි දන්නවා 75යි. හේතුව තමයි සෙල්සියස් අංශක 25 ඉඳලා 100ට රත් කරනකොට උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 75යි. මේක සමාන වෙනවා PT වලට. එතකොට අපි P කියන්නේ 1000යි. T යුක්ත කරගත්තොත් P අපිට මෙතනින් පල්ලට ගේන්න පුළුවන්. එහෙනම් T සමානයි 1 වැඩි කිරීම 4200 වැඩි කිරීම 75 බෙදීම P යගේ අපි දන්නවා වොට් 1000ක කේතලයක්. හරි. දැන් ඉතින් අපිට මේක සුළු කරන්න පුළුවන්. බිඳුවට බිඳුව කැපුවා. හතලිස් දෙක වැඩි කිරීම 75 බෙදීම 10 බෙදීම අපිට පුළුවන් තව මේක 60න් බෙදන්න. එතකොට අපිට එනවා විනාඩි වලින් උත්තරේ. මොකද ඉස්සෙල්ලා ආවේ තප්පර වලින් උත්තරේ. දැන් අපිට උත්තරේ විනාඩි වලින් ගන්න. ආයෙ පාරක් මේන උත්තරේ 60න් බෙදන්නත් පුළුවන්. හොඳයි. අපි ඉස්සරහට සුළු කිරීම දෙක කරගෙන යමු. 42 වැඩි කිරීම 75 බෙදීම 60 වැඩි කිරීම 10. හොඳයි. මෙතන 5 වරක් 12යි. 5 වරක් 15යි. 5 වරක් 2යි. 5 වරක් 3යි. 6 වරක් 2යි. 6 වරක් 7යි. තව දුරටත් සුළු වෙන්නේ නැහැ. 7 වරක් 3 21යි. බෙදීම 4යි. සමානයි. 4 වරක් 5 20යි. 6ට 4 වරක් 2යි. විනාඩි 5.2යි. එතකොට ඔය කට්ටියට ඔය අත්දැකීම ඇති. ගෙදරින් සාමාන්‍යයෙන් කේතලේ වතුර ලීටරයක් උණු කරන්න විනාඩි 5ක විතර වෙලාවක් ගත වෙනවා. හොඳයි පුතේ. අපි තවත් ගානක් බලමු. බලන්න වෙළඳ පොලේ
තියෙන සූත්‍රිකා බල්බ වල සඳහන් කරලා තියෙන පිරිවිතර බොහෝ වෙලාවට වැරදිලු. වෝල්ට් 230ක ස්ථාවර ගෘහස්ත විදුලි සැපයුමකට සම්බන්ධ කරාම සූත්‍රිකා බල්බයක 75 වොට් කියලා සඳහන් වෙලා තිබු සූත්‍රිකා බල්බයක් හරහා ගලා ගිය ධාරාව ඇම්පියර් 0.32 බිඳුවයි කියලා සටහන් වෙලා තියෙනවලු. ඉතින් එහෙනම් අපෙන් අහනවා බල්බේ සත්‍ය ක්ෂමතාව ගණනය කරන්න. ඒතර පළවෙනි කොටස ක්ෂමතාවය ගණනය කරන්න තියෙන්නේ. හොඳයි. එතකොට අපි දන්න අගයන් මොනවද? P දන්නේ නැහැ අපි. මොකද ඒක සත්‍ය ක්ෂමතාව නෙමෙයිලු. හැබැයි අපි V සහ I දන්නවා. 230යි V I සමානයි 0.32යි බිඳුවයි. හොඳයි. ඒතර සත්‍ය P තමයි අපිට හොයන්න තියෙන්නේ. හොඳයි. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. P සමානයි අපි දන්නවා VI. B කියන්නේ 230යි වෝල්ට්. එතකොට I 0.32යි බිඳුවයි. හොඳයි. එතකොට අපිට මෙන්න මේ සමීකරණය සුළු කරපුවාම සත්‍ය ක්ෂමතාව හොයාගන්න පුළුවන්. බලමු අපි දශම ස්ථාන අමතක කරලා 230 32න් ගුණ කරමු. දෙවරක් බිඳුවයි, දෙවරක් 3 6යි, දෙවරක් 2 4යි. තුන් වරක් බිඳුවයි, තුන් වරක් 3 9යි, තුන් වරක් 2 6යි. එතකොට බිඳුවයි 6යි 9 4යි 13න් 3 එකක් ඉතුරු 1යි 6යි 7යි. ඒකට දශම ස්ථාන දෙකක් තියෙන නිසා අපි මෙතනින් දශම තීත තියෙනවා. ඊට අපි උත්තරේ 73.6යි බිඳුවයි. එතකොට අපේ P අගය අපිට එනවා 73.6යි බිඳුවක්. හොඳයි. දෙවෙනි කොටස විදිහට අපෙන් අහන්නේ අපි මේ 73.6යි බිඳුව කියන අගය මතක තියාගමු. දෙවෙනි අගය විදිහට අපෙන් අහන්නේ බල්බයේ විද්‍යුත් ප්‍රතිරෝධය. ඒතර විද්‍යුත් ප්‍රතිරෝධය හොයන්න අපි P සමානයි VI 73.6 තමයි අපිට ආපු P. අපි බල්බේ ප්‍රතිරෝධය හොයන්න P සමානයි VI I වර්ගය R V වර්ගය බෙදීම R කියන සමීකරණ එකක් භාවිතා කරන්න පුළුවන් කියලා අපිට හිතෙන්න පුළුවන්. මොකද අපි දැන් P දන්නවා. V සමානයි 230යි. I එතකොට මෙතනින් අපිට බල්බේ ප්‍රතිරෝධය හොයන්න බෑ. හැබැයි මේ සමීකරණය ගත්තොත් ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. I අපි දන්නවා 0.3යි 2යි. එතකොට ඒකේ වර්ගය R තමයි හොයන්න තියෙන්නේ. එතකොට මෙතන වර්ගය සහිත ගණනය කිරීම සිද්ධ කරන්න සිද්ධ වෙනවා. මෙතනත් 230 වර්ගය සහිත ගණනය කිරීම සිද්ධ කරන්න වෙනවා. එතකොට ගොඩක් ළමයි මෙන්න මේ පාර පුතේ R හොයන්න ගිහින් තිබ්බේ P හොයාගත්ත හින්දා P සමානයි I වර්ගය R දාලා හරි P සමානයි V වර්ගය බෙදීම R කියන සමීකරණය යොදලා හරි තමයි R හොයන්න උත්සාහ කරලා තිබ්බේ. මම මේ කියන කාරණේ හොඳට හිතට ගන්න. හැබැයි V සමානයි IR දැම්මනම් බල්බේ ප්‍රතිරෝධය ඉතා පහසුවෙන් හොයාගන්න තිබ්බා. එහෙම නේද? ඔව්. එතකොට මේ මාර්ග කීපයක් තියෙද්දි ගැළපෙන මාර්ගය තෝරගත්තේ නැත්නම් අපි හිතන්නේ නැති පැත්තකට අපේ ගණනය කිරීම යොමු වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් බැරි වෙලා හරි හොඳම දේ තමයි වෙලාව ගත වෙනවා වගේ වැඩි වගේ දැනෙනවා නම් ඒ ගාන අතහැරලා ඊගාව ගානට යන එක. හොඳයි. අපි V සමානයි IR දාලා මේ ගාන නැවත හදමු. V සමානයි IR. අපි දන්නවා V කියන්නේ 230යි. I 0.3යි 2යි R. එතකොට R උක්ත කරපුවාම R සමානයි 230 බෙදීම 0.3යි 2. එතකොට මේකේ දශම ස්ථාන නැති කරගන්න පුළුවන් 23000 බෙදීම 32. ඉතින් මේක
සුළු කරන්න යනකොට කුඩාම සංඛ්‍යා බවට පත් කරන් ඉන්න එක තමයි ලේසිම වැඩේ. මම මුලින්ම 4ෙන් බෙදා ගන්නවා. 4 වරක් 8 32යි. 4ක් 5 20යි. 3ක් ඉතුරුයි 30ට 4 වරක් 7 28යි. 2ක් ඉතුරුයි 20ට 4 වරක් 5යි බිඳුවයි. බලමු 8ෙන් සුළු කරමු. 8 වරක් 7 56යි. 1ක් ඉතුරුයි. 15ට 8 වරක් 1යි. 7ක් ඉතුරුයි. 70ට 8 වරක් 8 6ක් ඉතුරුයි. 60ට 8 වරක් 7 56යි. 4ක් ඉතුරුයි. 40ට 8 වරක් 5යි. එතකොට අපිට එනවා 718.75ක්. එතකොට මේ විභාග ගානක් පුතේ කලබල වෙන්නේ නැතුව හිමින් සැරේ අවතාන උත්තරේ ගත්ත ළමයින්ට සම්පූර්ණ ලකුණු ලැබුණා. ඉතින් මේ වගේ සරල සමීකරණයක් ආශ්‍රයෙන් විභාගයට එන ගණනය කිරීම බොහෝ වෙලාවට ඇත්තටම ප්‍රායෝගික ගණනය කිරීමක්. දැන් එතකොට ප්‍රායෝගික ක්‍රියාකාරමක් විදිහට පැය භාගයේ පරීක්ෂණයකට මේක ආවත් ඔබට ලැබෙන්නේ මේ වගේ උත්තර. ඒතර සුළු වෙන උත්තර නැහැ ලේසියෙන්. ඒ හින්දා කලබල වෙන්නේ නැතුව වෙලාව අරන් නිවැරදි පිළිවෙලට ගාන හදන්න ඉගෙන ගන්න. එතකොට ඔබට පුළුවන් නිවැරදි උත්තරය වෙත ළඟා වෙන්න. හොඳයි. අපි ඊළඟ ගානට යමු. හොඳයි පුතේ. ඊළඟට මම පුතාලත් එක්ක කතා කරන්න හොයාගත්තේ 2020 BST මොඩල් පේපර් එක මිනිස්ට්‍රි එකෙන් පබ්ලිෂ් කරන මොඩල් පේපර් එකේ තිබ්බ ගානක්. අපි මේ ගාන හදන්නේ කොහොමද කියලා ඊළඟට කතා කරමු. බලන්න ගාන හොඳ අවබෝධයක් ඇතුව කියවන්න. ශිෂ්‍යයෙක් මීටර් 5ක් දිග ඇති පහත දක්වා ඇති. ඒකට ඊළඟ ස්ලයිඩ් එකේ රූපේ තියෙනවා. හරිතාගාරය උණුසුම්ම තබා ගැනීම සඳහා තාපන දඟරයක් භාවිතා කිරීමට අදහස් කරනවා. හරිතාගාරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 19ට අඩු වෙන හැම වෙලාවෙම ආයි 20 දක්වා පත් කරලා 20 දී තාපන දඟරය ඕෆ් කරනවා. එතකොට අපිට තව දත්ත ටිකක් දීලා තියෙනවා. වාතයේ විශිෂ්ට තාපද්දාරිතාව 1.0.05යි කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල්. මම මේ ගාන ලියා ගන්නම් ඉස්සරහට ඕන වෙන නිසා. හරි. ඊගාවට දී ඇති උෂ්ණත්ව පරාසය පුරාම වාතයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1.2.08ක් විදිහට නොවෙනස්ව තියෙනවා. එතකොට තාප හානිය සිදු වෙන්නේ නැතිලු. හොඳයි. අපි බලමු මේ ගාන කොටසෙන් කොටස ලියා ගන්න. බලන්න පළවෙනි කොටසේ අපෙන් අහනවා අර්ධ කවාකාර වහලේ කොටසේ පරිමාව ගණනය කරන්නලු. එතකොට අපේ මෙන්න මේ කොටස තමයි අර්ධ කවාකාර කොටස. එතකොට පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම උස එහෙම නැත්නම් දුර. එතකොට මේකේ හරස්කඩ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 2න් 1යි ෆයි r වර්ගය. ෆයි කියන්නේ 7න් 22යි r වර්ගය 0.7 වැඩි කිරීම 0.7යි. r 0.7යි මේක අර්ධ කවාකාර කොටසක්. එතකොට හරිතාගාරයේ දිග අපිට ඉස්සලා දුන්නා මීටර් 5යි. හොඳයි. එතකොට මෙන්න මේ කොටස සුළු කරපුවාම අපිට පුළුවන් අර්ධ කවාකාර කොටසේ පරිමාව ගණනය කරන්න. බලමු 7 වරක් 1යි 7 වරක් 0.1යි. හරි. එතකොට
දෙවරක් 1යි දෙවරක් 11යි. බලමු 11 වරක් 7 දශම ස්ථානයක් තියෙනවා. 7.7 වැඩි කිරීම දශම 1 වැඩි කිරීම 5. දශම ස්ථාන අමතක කරලා සුළු කරමු. 5 වරක් 7 35න් 5. 3ක් ඉතුරුයි. 5 වරක් 7 35 3යි 38යි. දශම ස්ථාන 2යි 3.85යි ඝන මීටර්. එතකොට මේක තමයි අර්ධකාවාකාර වහලේ කොටසේ පරිමාව. හොඳයි මේ අගේ මට ඉස්සරහට ඕන වෙන හින්දා මම කොලයක ලියලා තියාගන්නම් 3.85යි ඝන මීටර්. හොඳයි. බලමු එතකොට ඊළඟ කොටස ගෘහයේ පහළ කොටස පරිමාව ගණනය කරන්න. එතකොට උස මීටර් 2යි හරස්කඩ වර්ගඵලය වෙන්නේ දෙක වැඩි කිරීම පළල දශම 7 ඒවා දෙකක් කියන්නේ 1.4යි වැඩි කිරීම 2 දෙක වැඩි කිරීම පළල වැඩි කිරීම ගෘහයේ දිග මීටර් 5යි. එතකොට අපිට එනවා 5 වරක් 2 10යි ඝන මීටර් 14යි ගෘහයේ පහළ කොටසේ පරිමාව. එතකොට ඒ ගානත් මම පැත්තක ලියලා තියාගත්තා අපිට ඊළඟ කොටසදී ඕන වෙන නිසා. ඊළඟට අපි ගහනවා හරිතාගාරය තුළ ඇති මුළු වාත ස්කන්ධය සොයන්න. එතකොට ස්කන්ධය කියපුවම අපි දන්නවා ඇතුළේ තියෙන වාත පරිමාව සම්පූර්ණ අපිට ගණනය කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා ගණනය කරපු අගයන් දෙක එකතු කරලා 3.85යි ඝන මීටර් ධන 14යි ඝන මීටර් 17.85 ඝන මීටර් මුළු පරිමාව වෙනවා. මුළු වාත පරිමාව. එතකොට ස්කන්ධය ඝනත්වය සහ පරිමාව අතර සම්බන්ධතාවය තමයි ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එහෙනම් පරිමාව සමානයි ස්කන්ධය බෙදීම ඝනත්වය. අපිට අවශ්‍ය වෙන ස්කන්ධය සමානයි පරිමාව වැඩි කිරීම ඝනත්වය. හොඳ අපි දැන් පරිමාව දන්නවා. ඝනත්වයේ ගානේ දුන්නා කිලෝග්‍රෑම් ඝන මීටරයක වාතයේ ඝන මීටරයක බර කිලෝග්‍රෑම් 1.2.8යි කියලා ගානේ දීලා තිබ්බා. එහෙනම් මුළු ඝන මීටර ඝන 17.8යි 5යි. හොඳයි. අපිට 1.2.8 17.8යි 5න් ගුණ කරලා මුළු වාත ස්කන්ධය ගණනය කරගන්න පුළුවන් හරිතාගාරය ඇතුලේ තියෙන. හොඳයි. අපි ඒක ගණනය කරමු. 1.2.8 වැඩි කිරීම 17.8යි 5. මම මේක මකන්නම් ඉඩ ගන්න 1.2.8 වැඩි කිරීම 17.8යි 5. හරි. ඒතර මේකත් ඉතින් කලබල වෙන්නේ නැතුව දශම ස්ථාන අමතක කරලා ගුණ කරන්නයි තියෙන්නේ. බලන්න ගොඩක් අයට ගුණ කිරීම අමාරු හින්දා මම මේ පියවර මග අරින්න නැතුව යන්නේ. ඒතර මේ විදිහට මාත් එක්ක සුළු කරන්න උත්සාහ කරන්න. හරි. 5 8 40න් බිඳුව 4ක් ඉතුරුයි. 5 බිඳුව 4යි 4යි 5 10යි එකක් ඉතුරුයි. 5 1 5යි 1යි 6යි. 8 8 64යි 6ක් ඉතුරුයි. 6යි 8 2 16යි එකක් ඉතුරුයි. 8යි 1යි 9යි. 7 8 56යි
5ක් ඉතුරුයි. 4.05යි 4ක් 2 14න් 4 එකක් ඉතුරුයි. 7යි 1යි 8යි. එක් වරක් 8 8යි. බිංදුවයි 2යි 1යි. එතකොට මේ ටික එකතුව බිංදුවයි 8යි 2යි 1යි 6යි 7යි 7යි 6යි 13යි 5යි 18යි 8යි 26යි දෙකක් ඉතුරුයි 2යි 9යි 11යි 4යි 15යි එකක් ඉතුරුයි 1යි 8යි 9යි 2යි 11න් එකක් ඉතුරුයි 2යි. ඔව් දශම ස්ථාන කීයක් තියන්න ඕනද කියලා අපි ඊළඟට බලමු. මෙතන දශම ස්ථාන 2යි මෙතන දශම ස්ථාන 3යි ඔක්කොම 5යි 1යි 2යි 3යි 4යි 5යි. ඔව් 21.5යි 6ක්. එතකොට කිලෝග්‍රෑම් 21.5යි 6ක වාත ස්කන්ධයක් අපේ හරිතාගාරය තුල තියෙනවා. එතන මේ ආකාරයට අපිට පුළුවන් හරිතාගාරයේ තියෙන වාත ස්කන්ධය ගණනය කරගන්න. හොඳයි. ඊගාවට මම ඒකත් ලියලා තියාගන්නම්. හොඳයි පුතේ. අපි ගානේ ඊළඟ කොටස බලමු. හරිතාගාරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 ඉඳලා සෙල්සියස් අංශක 20 දක්වා ඉහළ නංවන්න අවශ්‍ය ශක්ති ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. ඉතින් අපි ඉස්සෙල්ලත් මේ වගේම ගානක් හැදුවා. අපි හරිතාගාරයේ උෂ්ණත්වය ඉහළ නංවන්නේ සෙල්සියස් අංශක 1කින්. එතකොට අපිට Q සමානයි mc θ කියන සමීකරණයට මේ දත්ත ආදේශ කරලා අපිට පුළුවන් වැය වෙන ශක්ති ප්‍රමාණය ගණනය කරන්න. බලන්න m කියන්නේ අපි දන්නවා 21.5යි අපි ඉස්සෙල්ලා එක ගණනය කරගත්තා. c කියන්නේ විශිෂ්ට තාපධාරිතාවයේ වාතයේ. එතකොට විශිෂ්ට තාපධාරිතාවය 1.0.05 කිලෝ ජූල් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට. එතකොට අපි මේ දත්ත ටික ආදේශ කරපුවාම අපිට එනවා මෙන්න මේ සමීකරණය බලන්න. Q සමානයි 21.56 වැඩි කිරීම 1005 මම මෙතන කිලෝ ජූල් කරගෙන 1000න් වැඩි කරලා ලියුවා. ඊට පස්සේ වැඩි කිරීම 1. එතකොට මෙන්න මේ සුළු කිරීමේ උත්තරය අපිට ලැබෙනවා 21667.8යි ජූල් කියලා. එතකොට දුවල පුතාලා මේ සුළු කිරීමත් තනියෙන් කරන්න උත්සාහ කරලා බලන්න මේ උත්තරේ එනවද කියලා. තාපන දංගරයට සපයන විභවාන්තරය 230යි නම් දංගරයේ ප්‍රතිරෝධය 460යි නම් ඕම් තාපන දංගරය තුලින් ගලා යන ධාරාව. ඔව් එතකොට නම් අපිට පහසුවෙන්ම V සමානයි IR දාන්න පුළුවන්. I අහන්නේ V බෙදීම R කියලා අපිට උක්ත කරගන්න පුළුවන්. 230 230 2.5යි ඇම්පියර්. තාපන දංගරය හරහා ගලා යන ධාරාව ඇම්පියර් 0.5යි. හොඳයි. එතකොට ඇම්පියර් 0.5යි ගලන ධාරාව. හොඳයි. බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. තාපන දංගරයේ විද්‍යුත් ක්ෂමතාවය ගණනය කරන්න. හොඳයි. ක්ෂමතාවය ගණනය කරන්න පුළුවන් සමීකරණ. E සමාන VI I වර්ගය R V වර්ගය බෙදීම R. හොඳයි. මේ සමීකරණ භාවිතා කරන්න පුළුවන්. වඩාත්ම සුදුසු සමීකරණය කුමක්ද කියලා අපි හිතලා බලන්න ඕනේ. දංගරයට සපයන විභවාන්තරය අපි කිව්වා V කියලා 230යි කියලා කලින් ගානේ. ඒ වගේම I අපි ගණනය කරා 0.5යි කියලා. එහෙනම් මේ I වර්ගය R එහෙම භාවිත කරනකොට VI භාවිත කරන එක බොහොම ලේසි. 230 වැඩි කිරීම 0.5 කියන සමීකරණය අපිට භාවිත කරන්න පුළුවන්. එතකොට සමහරව මෙන්න මේ වගේ වෙලාවට 0.5න් ಗುಣ කරන්න තියෙන වෙලාවට මේක ಗುಣ කරනවා මම දැකලා තියෙනවා. ඇත්තටම 0.5න් ಗುಣ කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එක. ඒක දෙකෙන් බෙදන එක වඩා ලේසි. දෙවරක් 1යි
1යි 115යි. එතකොට තප්පරයට ජූල් P සමානයි 115යි විද්‍යුත් ක්ෂමතාව. වොට් 115යි අපේ තාපන දඟරේ විද්‍යුත් ක්ෂමතාවය. හොඳයි පුතේ. ප්‍රශ්නේ ඊගාව කොටස තමයි අවශ්‍ය උෂ්ණත්වයට ළඟා වන තෙක් තාපන දඟරේ ක්‍රියාත්මක කරලා තබන්න ඕන විනාඩි ගාන කොච්චරද? එතකොට මේ ගණනය කිරීම ටික කරාට පස්සේ අපිට පුළුවන් කොච්චර වෙලා තාපන දඟරේ ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා තීරණය කරන්න. බලන්න අපි දන්නවා දැන් ඉස්සලත් මේ වගේම ගානක් හැදුවා. සම්බන්ධතාවයේ සමා Q සමානයි MC ඩෙල්ටා තීටා. එතකොට මේ තමයි අවශ්‍ය වෙන තාප ප්‍රමාණය. එතකොට ඒක සමාන වෙන්න ඕනේ අපේ තාපන දඟලෙන් වැය වෙන තාප ප්‍රමාණයට. ඒක සමානයි PT. T කියන්නේ කාලය. එතකොට ස්කන්ධය අපි දන්නවා 21.6යි 5.6යි විශිෂ්ට තාප ධාරිතාව 1.0.05යි කිලෝ ජූල්. අයින්ද අපි මේක ජූල් කරගන්න 1000න් වැඩි කරන්න ඕනේ. ඩෙල්ටා තීටා අපිට මතකයි ඉස්සෙල්ලා අපි කතා කරා 19 ඉඳලා 20ට තමයි වැඩි කරන්න ඕනේ. එතකොට 1යි. සෙල්සියස් එක 1යි. P අපි ගණනය කරගත්තා. P යගේ සමානයි 115යි කියලා. හොඳයි. එතකොට මෙන්න මේ ගණනය කිරීම සුළු කළා අපිට පුළුවන් වැය වෙන කාලය ගණනය කරගන්න. හොඳයි. එතකොට මේ ප්‍රශ්නෙට මේ සුළු කිරීම පුතාලා දුවලා තනියෙන් කරන්න උත්සාහ කරන්න. අපි මේ වගේම ගණනය කිරීමක් ඉස්සෙල්ලා කරා. එහෙනම් මේ අගයන් ටික ලියා ගන්න. අපි ඊළඟ පාඩම කතා කරනකොට මම පිළිතුර දෙන්නම්. එහෙම නැත්නම් මිනිස්ට්‍රි এডুকেෂන් පේපර් එකෙත් පිළිතුර ඇති ආන්සර් ස්ක්‍රිප්ට් එකේ බලන්න. මේක ලියාගෙන මේ සුළු කිරීම කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. අපි ඊළඟ පාඩමේදී කතා කරමු මේ ප්‍රශ්නෙට උත්තරේ. හොඳයි මම හිතනවා වෙලාව ඇති කියලා. අපි යමු ඊළඟ කොටසට. හොඳයි පුතේ. අද දවසේ අවසාන ගාන විදිහට මම තවත් ගානක් තෝරාගත්තා. ප්‍රායෝගික ලෝකයේ යෙදීමක්ම බලන්න. මේ තියෙන්නේ රයිස් කුකර් එක. ඇලුමිනියම් තාපන තැටිය, තාපෝත්පාදන තැටිය අපි කියනවා හීටින් ප්ලේට් එක කියලා. එතකොට මේක 1000 වොට්. ඔයාලට පැහැදිලි ඇති මේ වීඩියෝ එකේ අහලා තියෙනවා. වොට් 1000යි 220න් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. එතකොට සරල ගානක් වෝල්ට් 220ක විභවාන්තරයක් යටතේ ක්‍රියාත්මක වන රයිස් කුකර් එක ක්ෂමතාවය 1000යිලු එන උපකරණය හරහා ගලා යන ධාරාව හොයන්නලු. අපි ඉක්මනට හොයමු. ඒතර භාවිතා කරන්න වෙන සමීකරණය තමයි P අපිට දීලා තියෙනවා. V දන්නවා. එහෙනම් I තමයි හොයන්න තියෙන්නේ. P සමානයි VI. I සමානයි P බෙදීම V. ඒතර P කියන්නේ ක්ෂමතාව වොට් 1000යි V 220යි. ඉතින් කලබල නොවී සුළු කිරීම තමයි උත්තරයට යන ලීසි ක්‍රමේ. 11 වරක් 2යි දෙවරක් 11යි මම එහෙම කපාන ඉන්න දෙවරක් 11යි දෙවරක් 50යි 11 වරක් 1යි 11 වරක් 4 44යි 6ක් ඉතුරුයි 60ට 11 වරක් 5 55යි 5ක් ඉතුරුයි 50ට 11 වරක් 4 44යි. එතකොට I සමානයි 4.54යි ඇම්පියර්. හොඳයි. එතකොට ඔන්න ඔය සුළු කිරීමත් එක්ක අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන විෂය කරුණු ටික මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟට බලමු මොනවද අපිට කරන්න තියෙන අභ්‍යාස කියලා. හොඳයි මෙන්න මේකයි අභ්‍යාසය. වෝල්ට් 230ක විභවාන්තරයක් යටතේ ක්‍රියාත්මක වන විද්‍යුත් කේතලයක ක්ෂමතාව වොට් 1500ක් නම් උපකරණය හරහා ගලා යන ධාරාව සොයන්න. එතකොට ඊටාම සරල ගණනය කිරීමක්. එතකොට මේ ගණනය කිරීමත් කරන්න ඒ වගේම
past papers වල තියෙන ප්‍රශ්න හොයාගෙන ඒවට උත්තර හදන්න. එතකොට මේ පාඩම ඊටාම ලේසි පාඩමක් වේවි. හොඳයි. ඒ කොටසත් එක්ක අපි අද පාඩම නවත්තනවා. අපි ඉක්මනටම බලමු අද අපි ඉගෙන ගත්තේ මොනවද කියලා. අද අපි විද්‍යුතය සම්බන්ධ ගණනය කිරීම සඳහා V = IR සමීකරණය භාවිතා කරන ආකාරය අධ්‍යයනය කරා. ඒ වගේම ක්ෂමතාවය හා සම්බන්ධ ගණනය කිරීම අපි ඉටු කරා. ඒ වගේම P = VI I වර්ග R සහ V වර්ග බෙදීම R කියන සමීකරණ භාවිතා කරන ආකාරය සඳහන් ඉගෙන ගත්තා. ඒ වගේම විද්‍යුත් ශක්තිය සම්බන්ධ ගණනය කිරීම අපි සිදු කරා. E = PT VIT I වර්ග RT සහ V වර්ග බෙදීම E වර්ග T බෙදීම R කියන සමීකරණය යොදාගන්න. හොඳයි අපි ඊළඟට ඉක්මනින් බලලා ඉමු. අපි ගිය සතියේ එම්තන් පසුගිය පාඩමේ අවසානයේදී දීපු අභ්‍යාසයට කොහොමද පිළිතුර ලබා ගන්න කියලා බලන්න. අපි දුන්නේ ඉහත දී ඇති පරිපතේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න කියලා. දැන් බලන්න මේකෙදි සිද්ධ වෙන්නේ LDR එකේ ප්‍රතිරෝධය දහවල් කාලෙදී ඉතාම අඩුයි. එහෙනම් දහවලේදී වැඩිපුර විභවාන්තරයක් යන්නේ මෙන්න මේ 10K1 හරහා. ඒතකොට දහවල් කාලයේදී මෙන්න මේ 10K හරහා විභවාන්තරය වැඩි. ඒතකොට දහවලේදී විභවාන්තරය අඩුයි මේ හරහා. එතකොට දහවල් කාලයේදී තමයි අපේ ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දහවලේදී මෙන්න මේ LED එක දැල් වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී රාත්‍රියට විභවාන්තරය වැඩි වෙනවා LDR එකේ. LDR එක හරහා තියෙන විභවාන්තරය වැඩි වෙනවා ප්‍රතිරෝධය වැඩි වෙන නිසා. 10K හරහා තියෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට රාත්‍රියේදී මෙන්න මේ හරහා 0.6 වෝල්ට් විභවාන්තරය නැති වෙලා යනවා. එතකොට රාත්‍රියේදී මෙන්න මේ LED එක පත්තු වෙන්නේ නැහැ. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරපු පසුගිය පාඩමේදී අපි කතා කරපු පරිපතේ අනිත් පැත්ත තමයි මේ තියෙන්නේ. මේක තමයි අඳුරේදී නිවි යන බල්බය සහිත පරිපතය. හොඳයි පුතේ. එතකොට ඔය පසුගිය සතියෙන් අපි අහපු ඔය ප්‍රශ්නෙට උත්තරෙත් එක්ක අද දවසේ පාඩම අපි මෙතනින් නතර කරනවා. ආයෙත් දවසක තවත් පාඩමකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.